මේ වීඩියෝ එකේදී මම ඔයාලත් එක්ක කතා කරන්නේ 11 ශ්‍රේණිය නිර්මාණ පාඩම යටතේ O level විභාග ගණන් හදන්න අවශ්‍ය කරන පසුබිමක් හදන්න. ඉතින් නිර්මාණවල මූලික කරුණු ඇසුරින් කතා කරපු නිර්මාණ පළවෙනි වීඩියෝ එකේ link එක පල්ලෙහාට තියෙනවා. ඔයා ඒක බලන්න. ඒක බලලා ඒ දැනුමත් උදව් කරගෙන මේ අද කියලා දෙන දේවලුත් එකතු කරගෙන අපි තුන්වෙනි වීඩියෝ එකේදී සාමාන්‍ය පෙළ විභාගයට ආපු ගණන් හදන හැටි බලමු. දැන් බලන්න මේකෙදී මට තියෙන මූලික ප්‍රශ්නයක් ඉස්සර 80 ගණන් වල විභාග ගණන් වල ඇවිල්ලා තියෙනවා පාස් පේපර් හදනකොට චතුරස්‍රයකට වර්ගඵලයෙන් සමාන ත්‍රිකෝණයක් ඇඳීම මේක 80 ගණන් වල 2000ට එහා ගණන් වගේ ඒවා හදනකොට සමහර ලාවට වගේ මොන ගෑනවා. මෙහෙන් තියෙනවා. මේක ලොකුවට කතා කරන්නේ නැහැ. ඒගොල්ලෝ විවිධ උදව් දීලා තමයි 2000ට එහා ගණන් වල අහන්නේ. එහෙනම් චතුරස්‍රයකට වර්ගඵලයෙන් සමාන ත්‍රිකෝණයක්. ඒක සමචතුරස්‍රයක් වෙන්න පුළුවන්, ත්‍රිකෝණාශ්‍රයක් වෙන්න පුළුවන්, රොම්බසයක් වෙන්න පුළුවන්. කැමති එකක් අපි බලමු වැඩේ යන විදිය. හොඳට අහගන්න කියන පියවරවල ටික මූලිකව අපි කැමති චතුරස්‍රයක් හඳුනා මේ විදිහට ABCD කියලා. කැමතිම කෙනෙක් හදලා අපි දැන් විභාග ගන්න දී යාලකුරු දෙනවා. දැන් මේක තේරුම් ගන්නනේ හදන්නේ. දැන් මම ලෑස්ති මෙයාට වර්ගඵලයෙන් සමාන ත්‍රිකෝණයක් හදන්න. දැන් කරන විදිය මෙහෙම තේරුම් ගන්න. ගොඩක් විස්තර කතා කරන්න බෑ. අවශ්‍ය දේවල් විතරක් කියන්න. අපි මේකේ අපිට තියෙන්නේ අපි මේකේ පළවෙනිට කරනකොට DB විකරණය යා කරගන්න එක. මෙන්න මම කරනවා DB විකරණය යා කරා. අවශ්‍ය නම් අපිට ගාන කියන විදිහට දැන් මේ ගාන කියන විදිහට අවශ්‍ය නම් DB විකරණය යා කරා. නැත්නම් අවශ්‍ය නම් AC විකරණයත් යා කරා. මම ඔය දෙකම කියලා දෙන්නම්. DB විකරණය යා කරලා ඊට පස්සේ මම ලෑස්ති හොඳට තේරුම් ගන්න DB විකරණය යා කරපු මම ලෑස්ති DB-ට සමාන්තර රේඛාවක් C හරහා තියෙන්න. මම පළවෙනි වීඩියෝ එකේදී ඔය ගැන කතා කරා. ඒකේ පොඩි උපක්‍රමයක් කිව්වා. අපි මේක හිතමු මේක ABCD සමාන්තර රේඛා දෙක. දැන් අපිට තියෙන්නේ මේ DB විකරණය යා කරලා මේක දල සටහනක මම තේරුම් කරනවා. මේකට සමාන්තර රේඛාවක් මෙතනින් අඳින්නනේ. ඔයාට සමාන්තර රේඛා අඳින විදිය බැරි නම් අනිවාර්යෙන්ම පළවෙනි වීඩියෝ එක බලලා ඉන්න. නැත්නම් මේ කියන දේවල් තේරුම් ගන්න පුළුවන් මේ නමුත් බැලුවා නම් හොඳයි. සමාන්තර රේඛාවක් අඳින්න අපි මෙතනදී ගන්නේ ඉසක් අකුරේ හැඩය තියෙන විදිහට. ඒ කියන්නේ ඒකාන්තර කෝණ ක්‍රමය. මෙන්න මෙතන කෝණ දෙක තමයි මම ඉලක්ක කරන්නේ. මට ලේසියෙන්න. මෙන්න මේ කෝණ දෙක. මෙන්න මේ කෝණයට තේරුම් ගන්න. මේ කෝණයට සමාන වන පරිදි. දැන් මම මේ කරේ මේ රූපේ සමාන්තර රේඛාවක් ඇන්දොත් එන්නේ කොහොමද කියන එක තමයි මේ කරේ. මේ රූපේ මේ ABCD කියන රූපේ DB විකර්ණයට සමාන්තරව රේඛාවක් ඇන්දොත් එන විදිය තමයි මම මේ කරේ. අන්න එහෙම වුණොත් මෙන්න මේ කෝණයට මේ කෝණය සම වෙනවා. මම හිතනවා මම කියලා දේ තේරුණා කියලා. දැන් අපිට තියෙන්නේ මෙන්න මෙයාට සමාන කෝණයක් මෙතන හදන්න. යන විදිය බලන්න. කවකටුවේ තුල මෙතන තියලා හරියටම තේරුම් ගන්න. මෙතන තියලා කවකටුවේ තුල මෙතනින් ඡාපයක් ගන්නවා. හැබැයි තේරුම් ගන්න මේ කෝණය මේ ලොකු කෝණය නෙමෙයි. මේ දෙක අතර කෝණය විතරයි. මේ BC රේඛාවේ දෙපස තමයි කෝණ දෙක හැදලා තියෙන්නේ. BC රේඛාවේ දෙපස. මම කරන්නේ කවකටුව යකඩ තුල මෙතන තියලා මේ වගේ පොඩි ඡාපයක් ගන්නවා. ඊපස්සේ කවකටුව තුල C වලක් තියෙනවා. දැන් මේ C හරහා යන්නේ යකඩ තුල තියෙනවා C වල. අර තුල වෙනස් නොකර මේ වගේ ඡාපයක් ගන්නවා. ආයි BC රේඛාව කැපෙන විදියටම. තේරුම් ගන්න කරපු දේ මුලින් කියන්න කවකටුවේ තුල B වල තියලා මේ වගේ ඡාපයක් ගැහුවා. ගහලා ඒ දුරින්ම කවකටුවේ තුල මෙතන තියලා මේ වගේ ඡාපයක් දානවා. ඊට පස්සේ මම කරන්නේ මේ දුර මනිනවා. මේ දුර යකඩ තුල තියනවා මෙතන DB විකර්ණය මත තියලා පැන්සල් තුල මෙතනට ගෙනල්ලා මේ දුර මනිනවා. ඕනනම් මොක මේ පැත්තෙන් මැන්නත් ප්‍රශ්නයක් නැහැ. නමුත් යකඩ තුල මෙතන තියලා පැන්සල් තුල මෙතන තියලා මැනලා ගිහින් යකඩ තුල තියනවා මේ BC මත තියලා අපි මෙතනින් ඡාපයක් ගහනවා. කලින් ඡාපය කැපෙන්න දැන් කරන්නේ අපිට කරන්න තියෙන්නේ මේ C මුල්ලයි මෙන්න මේ ඡාපයයි දෙක යා කරගන්න එකයි තියෙන්නේ. අන්න අපි මෙන්න යා කරා. මම හිතනවා ඔයාලට මේ වැඩේ පැහැදිලි කියන එක. මම තව රූප කීපයකට කියලා දෙන්නම් තේරුම් ගන්න. හරිද? තව රූප කීපයකට කියලා දෙන්නම් තේරුම් ගන්න. මම දැන් හරි කියන දේ එක කාරණයක් අවසන් වුණා. දැන් මේ නිර්මාණ පාඩමේ ගානක් හදනකොට ඕන වෙන තැනකට මේ උදව්වක් දෙන්නේ. ප්‍රධාන ගානක් හදනකොට අවශ්‍ය වෙන තැන. දැන් මොන්න අපි ගහගත්තා මේ රේඛාවට සමාන්තර රේඛාවක් මෙතනින්. හොඳට තේරුම් ගන්න.
ඊට පස්සේ අපි කරන්නේ දැන් බලන්න මෙතන අපි මේ රේඛාව මෙහි පැත්තට යන්නේ මේ පැත්තට යන නිසා මම මෙතන අපිට තියෙන මෙන්න මේ AB රේඛාව මේක දික් කර ගන්නවා මේක මුණ ගැහෙනකම් AB රේඛාව දික් කර ගන්නවා අපේ අර සමාන්තර රේඛාව මුණ ගැහෙනකම් අපි A ලක්ෂය ගන්නවා ඒ එතන කැපෙන තැන ගන්නවා E කියලා. දැන් මොන්න අපිට සමාන්තර රේඛා දෙකක් තියෙනවා සහ තේරුම් ගන්න මෙතන ත්‍රිකෝණයක් තියෙනවා මේ සමාන්තර රේඛා දෙක අතර ත්‍රිකෝණයක් තියෙනවා. දැන් හොඳ ලස්සන කතාවක් 11 වසර එකක් තියෙනවා. මේ සමාන්තර රේඛා දෙක අතර ත්‍රිකෝණයක් තියෙනවා. හරි. ඒක වරක් පැහැදිලි. මේ අතර තියෙනවා ත්‍රිකෝණයක්. මම දරුවෝ සමානක් ලකුණු කරා. දැන් හොඳට තේරුම් ගන්න මම ඉතුරු කරන පියවර. දැන් මෙන්න මේ රේඛාව හිතන්නකො මේ දක්වා තාමත් තේරුම් නැති කෙනෙක් ඉන්නවනම් මෙන්න මේ රේඛාව මේ නිල් පාටින් අඳපු රේඛාව හිතන්නකො. මේ නිල් පාටින් අඳපු රේඛාව කියන්නේ DB විකර්ණය. DB විකර්ණය එක මුල්ලක් මෙහාට දික්ුනේ. ඒක මෙහෙම හිතන්න හොඳේ. තේරුම් ගන්න. එක මුල්ලක් මෙහාට දික්ුණා. ඊට පස්සේ මොකද කරන්නේ? එයාගේ ඉතිරි මුල්ල එතනටම දික් කරනවා. ඉතිරි මුල්ලෙන් මෙතනට දික් කරනවා. මෙන්න මේ විදිහට අර E වලටම යනවා. ඒ ගියන් පස්සේ හැදෙනවා මෙන්න මේ වගේ ත්‍රිකෝණයක්. හරියටම තේරුම් ගන්න. මෙන්න මේ වගේ ත්‍රිකෝණයක් හැදෙනවා. මම හිතනවා මේ කතාව පැහැදිලි. මෙන්න මේ වගේ ත්‍රිකෝණයක් හැදෙනවා. හරිද? එතනට ගියන් පස්සේ ත්‍රිකෝණයක් හැදෙනවා මේ විදිහේ. අන්න දැන් මේ බලන්න. කලින් ත්‍රිකෝණයක් තිබුණා මේ විදිහට. කලින් ත්‍රිකෝණයක් තිබුණා මේ විදිහට. හරිද? මම ඒකත් කියන්න. අපි කලින් කතා කරා DBC ත්‍රිකෝණය. එයක් තියෙනවා. දැන් ඔයාලට පේනවා මෙතන ත්‍රිකෝණ දෙකක් තියෙනවා. මෙතන ත්‍රිකෝණ දෙකක් තියෙනවා. හරිද? මේ සමාන්තර රේඛා අතර ත්‍රිකෝණ දෙකක් තියෙනවා. දැන් මේ නිල් පාටින් යා කරපු රේඛාව හරි වැදගත්. මට දැන් මේක ගැන කියනකොට දැන් ඔන්න මට අවශ්‍ය වෙනවා 11 වසරේ මුල් වාරේ පාඩමක් තියෙනවා මේ විදිහට. ඒක ගැන චුට්ටක් කියලා දෙන්න වෙනවා. මේ වගේ සමාන්තර රේඛා දෙකක් තිබිලා මේ දැනුම ජ්‍යාමිතිය මේ දැනුම අවශ්‍ය වෙනවා නිර්මාණ පාඩම් වල ගණන් වලදී. මෙන්න මේ සමාන්තර රේඛා දෙක අතර මෙන්න මේ සමාන්තර රේඛා දෙකේ එක රේඛාවක් මත අපි හිතමු මෙන්න මේ වගේ AB තියෙනවා. AB කියලා තියෙන රේඛාවක් සමාන ලක්ෂ දෙකක් තියෙනවා. මේකෙන් උඩින් C ලක්ෂයක් ලකුණු කරලා මෙතනින් උඩින් C ලක්ෂයක් ලකුණු කරලා අපි ABC ත්‍රිකෝණයක් හදාගත්තොත් ඒ සම්පූර්ණ පාඩම ඇසුරෙන් ගැන කතා කරොත් මෙතන ත්‍රිකෝණයක් හැදුවොත් ඔන්න දැන් සමාන්තර රේඛා දෙකක් අතර හැදිච්ච ත්‍රිකෝණයක් තියෙනවා මේ වගේ. සමාන්තර රේඛා දෙකක් අතර තියෙනවා හැදිච්ච ත්‍රිකෝණයක් මේ වගේ. ඊට පස්සේ බලන්න මෙතන තියෙන කතාව මේ සමාන්තර රේඛා දෙක ABC අතර ත්‍රිකෝණයක් තියෙනවා මේ වගේ. මම තව චූටි වැඩක් කරනවා. මම තව ත්‍රිකෝණයක් අඳිනවා. මෙන්න මේ විදිහට තව ත්‍රිකෝණයක් අඳිනවා. අපි ගමුකෝ AB ඒක ABD කියලා. දැන් අපිට ත්‍රිකෝණ දෙකක් තියෙනවා. එකක් ABC අනිත් එක්කෙනා ABD. චොට්ටක් බලන්න මම දැන් කරන වැඩේ හරියට හොඳට තේරුම් ගන්න. චෝටිම චෝටි කරුණු වුණාට හරිම වැදගත්. මේ දෙකේම පොඩි විශේෂත්වයක් තියෙනවා. මේ දෙකේම ඉන්නවා කවුරුන්ද? AB ඉන්නවා. මේකෙත් AB ඉන්නවා. මේකෙත් AB ඉන්නවා. මෙයා ABC ත්‍රිකෝණය ඇත්ත. ABC ත්‍රිකෝණය මේක. ABC ත්‍රිකෝණය මේක. සහ අනිත් එක්කෙනා සම වෙන මෙතන D එන්න ඕනේ. මෙතන එන්න ඕනේ D අකුර. මෙතන ABD D අකුර. මෙන්න බලන්න එක ත්‍රිකෝණයක් ABC මෙයා. ABC මෙයා. අනිත් එක්කෙනා ABD මෙයා. හොඳට තේරුම් ගන්න. එකක් ABC මෙයා. නැවත කියනවාට පැහැදිලි වෙන්න. එකක් ABC මෙයා. අනිත් එක්කෙනා ABD මෙයා. හරි. මේ ත්‍රිකෝණ දෙකේම AB ඉන්නවා. AB ඉන්න නිසා අපි කියනවා මෙයාට මෙයාට තේරුම් ගන්න. මේ ABට කියනවා එකම පොදු ආධාරකය. මේ AB කියන එක්කෙනා ත්‍රිකෝණ දෙකටම තියෙන එකම පොදු ආධාරකයක්. බලන්න ත්‍රිකෝණ දෙකම තියෙන්නේ මේ ත්‍රිකෝණ දෙකම තියෙන්නේ මේ AB පදනම් කරගෙන. ත්‍රිකෝණ දෙකක් නෙමෙයි ඔය AB පදනම් කරගෙන ත්‍රිකෝණ අනන්ත ගානක් ඇඳ හැකි. මේ බලන්න මේ රූපෙත් එහෙම තමයි. මම මේ බලන්න මේ දැන් අඳපු මේ ත්‍රිකෝණෙත් ආධාර කරගෙන තියෙන්නේ ABම තමයි. මේ බලන්න මෙතනට E කියලා දැම්මොත් ඒ ත්‍රිකෝණ නම ඉන්නේ කවුද? ABE. බලන්න යාටත් AB ඉන්නවා. මේ වගේ ත්‍රිකෝණ ගොඩාරියක් අපිට අඳින්න පුළුවන්. ඒ ක්‍රමයේදී කතා කරන්නේ පාඩමේදී තියෙන්නේ මෙහෙම. හොඳට මම බොහොම සරලව කියන්න අවශ්‍ය දෙයක්. මේ
එකම ආධාරකයක් සහිතව හොඳට තේරුම් ගන්න. එකම ආධාරකයක් සහිතව එකම සමාන්තර රේඛා දෙකක් අතර මේ පිළිතුරු ත්‍රිකෝණ වර්ගඵලයෙන් සම වෙනවා. අපිට මේ ගාන හදනකොට මේක ඕන වෙනවා. එකම ආධාරකයක් එකම AB ආධාරකයක් තියෙනවා. එකම සමාන්තර රේඛා දෙක අතර අපිට පේනවා ත්‍රිකෝණ තුනක්. මෙතන පේනවා ත්‍රිකෝණ තුනක්. ඇත්තටම කිව්වොත් මේ ත්‍රිකෝණ තුනම වර්ගඵලයෙන් සම වෙනවා. තුනක් නෙමෙයි ඕන ප්‍රමාණයක් අපිට අඳින්න පුළුවන්. ඉතින් එහෙම අඳින්න හැමම වැඩේ තේරුණාද ඔයාලට? එකම ආධාරකයක් තියෙනවා. බලන්න අපේ ගානෙත් ඕක තියෙනවා. මේ නිල් පාටින් තියෙන්නේ මේ DB කියන්නේ මේ දෙකට එකම ආධාරකය. මේක විවිධ දැනුම් මට්ටම් වල අය ඉන්න කට්ටිය දන්නවා මේ කතාව. මේ තියෙන්නේ AB කියන්නේ එකම ආධාරකය. මෙන්න ත්‍රිකෝණ දෙකක් හැදිලා තේරුම් ගන්න. මෙතන ත්‍රිකෝණ දෙකක් තියෙනවා. එක්කෙනෙක් තමයි DB හොඳට තේරුම් ගන්න. එක ත්‍රිකෝණයක් තමයි DBC අනිත් එක්කෙනා තමයි DBE. ත්‍රිකෝණ දෙක තේරුම් ගන්න. එක්කෙනෙක් DBC අනිත් එක්කෙනා DBE. මෙන්න තේරුම් ගන්න. මේ ත්‍රිකෝණ දෙකම තියෙනවා එකම එක පොදු ආධාරකයක්. තේරුම් ගන්න. මෙන්න මේ ත්‍රිකෝණ දෙකම තියෙනවා DB කියන එකම පොදු ආධාරකයක්. එහෙනම් ඔයාලට ඇහුවොත් මේ වගේ රූපයක් ගානක් හදලා අවසානයේ ඇහුවොත් වර්ගඵලයෙන් සමාන ත්‍රිකෝණ දෙකක් ඇහුවොත් ඔයා බලන්න මේ රේඛාව සමාන්තරයි. අපි සමාන්තර වෙන විදිහට නැත්තා. එහෙමනම් අපි කියනවා DBC ත්‍රිකෝණය DBC ත්‍රිකෝණය වර්ගඵලයෙන් සමානයි කාටද? DBE ත්‍රිකෝණය වර්ගඵලය. හොඳට තේරුම් ගන්න. අපි කරන වැඩේ යන අතරතුර අතරමැදි ප්‍රතිඵලයක් ඔයාලට මේ බෝඩ් එකේ තියෙන අවශ්‍යයි කියලා එතන සියලුම දේවල් ලියා ගන්න. හරි. ඔයා බලන්න මම මේ කියපු දේ නැවත අහගන්න. මෙතන මම මේ පාට කරපු ත්‍රිකෝණ දෙක මේ පාට කරපු මේ ත්‍රිකෝණයත් එක්ක මේ පාට කරපු මේ ත්‍රිකෝණය වර්ගඵලයෙන් සම වෙනවා. ඒක තමයි මේ පැත්තක ලියුවේ විභාග ගණන් වල නිර්මාණයක් ASCII මේ වගේ දෙයක් අහුවොත් ඔයා ඒක හදන්න පුරුදු වෙන්න ඕනේ. එහෙමනම් ඔයාලට ජ්‍යාමිතිය අවශ්‍යයි නම් ඔයා වෙනම මට කියන්න පණිවිඩයක් යවන්න වෙබ්සයිට් එකට ගිහිල්ලා මම එනකොට ඒවත් අවශ්‍ය විදිහට කරලා දෙන්නම්. හරිද? ඔයාලට ජ්‍යාමිතිය තේරුම් ගැනීමට අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ බලන්න. අපේ තාම කරන්න කියපු වැඩේ තාම අවසන් වුණේ නැහැ. දැන් කරන්න යන වැඩේට උදව්වක් වෙන්න තමයි මේ දේවල් කරේ අපි. දැන් බලන්න මට දැන් ආපහු මේ රූපේ ආය අඳින්න වෙනවා. මේක ඕකේ උඩ මම කියන්න දියොත් මේ කාරණා ටික ඔයාලට පැහැදිලි නැති වෙන්න පුළුවන්. මේ වගේ තිබුණා අපිට මේ වගේ ABCD චතුරස්‍රයක් තිබුණා. මේක යා කරා අපි. මෙතන සමාන්තර රේඛාවක් යන්න. ඒක හරිය මෙතන ඊ අකුරක් තියෙනවා. ඒකත් හරි. ඊට පස්සේ අපි කරේ මේක යා කරගත්තා. මේක යා කරගත්තන් පස්සේ ඔයාලට පේනවද අලුතෙන් හැදිච්ච හොඳට තේරුම් ගන්න මම කියන දේ අලුතෙන් හැදුණු ත්‍රිකෝණයක් තියෙනවා. මෙන්න මේ අලුතෙන් හැදුණු ත්‍රිකෝණය හරියටම තේරුම් ගන්න. එයාගේ නම කවුද? එයාගේ නම අලුතෙන් හැදුණු ත්‍රිකෝණේ නම ADE. හරියටම තේරුම් ගන්න අලුතෙන් හැදුණු ත්‍රිකෝණයක් තියෙනවා ADE ත්‍රිකෝණය. ADE ත්‍රිකෝණය තමයි අලුතෙන් හැදුනේ. මෙන්න පාට කරොත් මෙයා ඔයත් මේවා ගෙදරදී හදලා පුරුදු වෙන්න මේ වගේ පාට කරන එක පවා කරන්න. එතකොට තමයි වැඩේ හරියටම තේරෙන්නේ. අන්න එයා වර්ගඵලයෙන් සමානයි කාටද දන්නවද? අපිට දුන්න චතුරස්‍රය වන AB ABC D මෙයාගේ වර්ගඵලයට මෙන්න මෙයාගේ මේ ත්‍රිකෝණ වර්ගඵලය සමානයිලු. මොන හරියට තේරුම් ගන්න. මම තව පැහැදිලි කරනවා අහගන්න. අපිට මූලිකව දුන්නේ මේ රූපේ. මේ ABCD චතුරස්‍රය. ABCD චතුරස්‍රයට වර්ගඵලයෙන් සමාන ත්‍රිකෝණයක් අඳින්න දුන්නේ. මේක සමචතුරස්‍රයක් වුණත්, ත්‍රිකෝණාශ්‍රයක් වුණත්, රොම්බසයක් වුණත් කවුරුණත් මේ කතාව අපිට ඔප්පු කරන්න පුළුවන්. මේ ABCDට වර්ගඵලයෙන් සමාන කෙනෙක් අඳින්න දුන්නේ. අපි අදගත්තා මේ වගේ රූපයක්. අපි වැඩේ සම්පූර්ණ කරගත්තා මේ වගේ රූපයකට. දැන් අපි කියනවා මෙන්න මේ රූපේ වර්ගඵලය ඕකට සමානයි. දැන් බලන්න ඔප්පු කරලා පෙන්නන්න ඕනේ මේ කතාවට. හරි. මම චුට්ටකට කලින් මේක තමයි කිව්වේ. මේ බලන්නකො මේ චතුරස්‍රය මෙන්න මේ ABCD චතුරස්‍රය තියෙන මෙන්න මේ ත්‍රිකෝණය.
හොඳට අහගන්න මාත් එක්කම මෙන්න මේ ත්‍රිකෝණය වර්ගඵලයෙන් සමානයි නේද? අර රූපෙත් කියනවා මෙන්න මේ ත්‍රිකෝණයට. හොඳට තේරුම් ගන්න. වර්ගඵලයෙන් සමානයිනේ. එහෙනම් ඔයා හිතන්න මේ AB ආපහු හිතන්න ABC D ගේ වර්ගඵලය කොටස් දෙකකට කැඩුවොත් මම මෙන්න මෙන්න මේ ටික වෙනම ගත්තොත් හොඳේ. පැටලෙන්න පුළුවන් නිසා මම ඕනොත් ආයෝගයක් අඳිනවා. මෙන්න මෙයා වෙනම ගත්තොත් මෙන්න මේ නිල් පාටින් පාට කරන ටික හිතන්නකෝ. මේ නිල් පාටින් පාට කරන ටික හැර ඒ කොටස ළමයිනේ තේරුම් ගන්න. ඒ කොටස හැර දැන් ඔයා හිතලා බලන්න මේ ත්‍රිකෝණ දෙක ගැන. මෙන්න මේ අලුතෙන් මේ ආයේ මෙන්න මේ අදින ත්‍රිකෝණය. හරිද? මේ අදින ත්‍රිකෝණය ගැන හිතන්න. මේ දේ ගැන හිතන්න. හරිද? මේ දේ ගැන හිතන්න. මේ අදින AB මෙන්න මේ අදින D මොනවා ගන්න නම D B C ත්‍රිකෝණය තේරුම් ගන්න. D B C ත්‍රිකෝණය D B E ත්‍රිකෝණයට D B E ත්‍රිකෝණයට වර්ගඵලයෙන් සම වෙනවා ළමයි. වර්ගඵලයෙන් සම වෙනවා. ඇයි? බලන්න මේ දෙකේම DB ඉන්නවා. එකම පොදු ආධාරකයක් වන DB ඉන්නවා. හරියට තේරුම් ගන්න. එකම පොදු ආධාරකයක් වන DB ඉන්නවා. සහ මේ දෙකම තියෙන්නේ එකම සමාන්තර රේඛා දෙකක් අතර. එහෙනම් මෙහෙන් කැපිලා යන කැලි ටික මෙහෙන් මෙන්න මේ චතුරස්‍රයෙන් මෙහෙන් කැපිලා යන කැලි ටික මෙහෙන් එකතු වෙනවා කියලා මතක තියාගන්න. එහෙනම් මම පුළුවන් තරම් උත්සාහ කරා මේක තේරුම් ගන්න. ඒක ජ්‍යාමිතික ක්‍රමයකින් තේරුම් කරේ. නමුත් ඔයාලට විභාගෙදී අඳින්න ඕන දැනුම මේ ගානෙන් පස්සේ මම ආපහු ගණන් කීපයකින් පැහැදිලි කරන්න. මේ ඔයාලට කරේ ජ්‍යාමිතික පැහැදිලි කිරීමක්. මේ දේවල් අවශ්‍ය දේවල් ලියා ගන්න. හරි මම දැන් කියලා දෙනවා මේ ගාන ඕනම කෙනෙකුට කරගන්න පුළුවන් වෙන විදිය පැහැදිලි කිරීමක්. කලින් ජ්‍යාමිතිය පැහැදිලි කිරීමක්නේ. හරි. ඔයා මාත් එක්ක මේක තුලා තව කටු ඒවම ටික අරගෙන අඳින්න කොටරෝල් කොලයක මේ පැත්තට කොටු 8ක් දිග මේ පැත්තට කොටු 8ක් උස නැත්නම් පළල සමචතුරස්‍රයක් අඳින්න. හරියටම තේරුම් ගන්න හැකි මේක. මෙහාට කොටු 8යි මෙහාට කොටු 8යි සමචතුරස්‍රයක්. වෙඩියක මැදකට නවත්තලා ඒක අඳගන්න. හරි ඊට පස්සේ කරගන්නවා වැඩ මේක DB විකරණය යා කරගන්න. මේක DB විකරණය යා කරන්න. මේ ඔයා අඳින සමචතුරස්‍ර DB විකරණය යා කරන්න. යා කරලා මම දැන් කියන දේ හොඳට අහගන්න. DB ට සමාන්තර රේඛාවක් අඳින්න ඕන C හරහා. මම ඒක චෝටි රූපයකින් කියලා දෙනවා ආපහු. ABCD කියලා ගන්නවා. මේ DB යා කරගත්තා නම් මේ DB යා කරගත්තා නම් මේ DB ට සමාන්තර රේඛාවක් C හරහා ඇඳොත් තියෙන්නේ මෙහෙම තේරුම් ගන්න. එhmenan මේ රේඛාවයි සමාන්තරයි. එහෙමනම් ඉසත් අකුරෙන් එන කෝණ සමානයි. මේකෙත් එහෙනම් මේ ඉසත් අකුරෙන් එන කෝණ සමානයි. තේරුම් ගන්න ළමයි මම කියන දේ. එහෙනම් මේ ඉසත් අකුරෙන් එන කෝණයට මේ ඉසත් අකුරෙන් එන කෝණ සම වෙන්න ඕනේ. ඕක උදව් කර ගන්නවා. අපි ගන්න හදන්න. කොහෙද ඉසත් අකුරක් තියෙන්නේ? D B C මේ කෝණේ. සහ මෙතනින් මේ කෝණේ. මම කරන්නේ මේකයි. මම දැන් ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් මේ ජ්‍යාමිතිය පැහැදිලි කිරීම මෙතන කරන්නේ නැහැ. කවකට තුන මෙතන තියලා මෙතනින් ඡාපයක් ගහනවා. කවකට තුන ගෙනියනවා C වලට. ගිහිල්ලා ආයෙ ඡාපයක් ගහනවා මේ පැත්තට. ඊට ඔන්න තේරුම් ගන්න. කරේ මොකක්ද? මෙතනින් ඡාපයක් ගැහුවා. වැරදිලා තේරුම් ගන්න එපා. ඒ ඡාප මෙතනට නිකන් ගෙනාවේ නෑ මම. හොඳේ. මෙතනින් ඡාපයක් ගැහුවා. ඊට පස්සේ යකඩ තුල තියනවා මෙතනින්. තියලා පැන්සල් තුල මෙතනින් තියලා මේ දුර මයින්නවා. යකඩ තුල මෙතනින් තියලා පැන්සල් තුල තියලා මේ දුර මයින්නවා. ඊට පස්සේ ඒ වගේම යකඩ තුල මෙතන තියලා පැන්සල් තුල තියලා මේ හරිය ඡාපයක් ගන්නවා. අරකට එක කැපෙන විදියට. අන්න ඊට පස්සේ ඔයාලට ඔය ටික තේරුණා නම් තේරුම් නැත්නම් ආය අහන්න කරපු දේ නැවත කියන්න. අපි කරනවා මේ මෙතනින් ඡාපයක් ගැහුවා. මෙතනින් ඡාපයක් ගහලා යකඩ දුර මෙතන තියලා පැන්සල් තුල තියලා දුර මැන්නා. මෙතනින් තියලා දුර මැනලා අපි මේක යා කරගන්නවා. ඔය විදියට යා කරගන්නවා. තේරුම් ගන්න. එතකොට මේ රේඛාව සමාන්තරව තමයි යන්නේ. දැන් මේ අදින්නේ වා කොටරෝල් කොලේ අඳපු මෙහාට කොටු 8යි මෙහාට කොටු 8යි තියෙන රූපේ. ඊට පස්සේ ආ කරන්න ඕනේ ළමයිනේ. මෙහා මෙහාට දික් කරනවා. කවුරු හරිද? මේ දෙක මොන ගැහෙන තැන E කියලා ගන්නවා. ඊට පස්සේ මේ නිල් පාට විකරණේ එක කෙලවරකින් මෙහාට යා වුණා.
එහෙනම් එයාගෙන්ම මේ ඉතුරු කෙලවරෙන් මෙතනට යා කරන්න ඕනේ. ඔයා මේ වැඩේ හරියට කරා නම් හොඳ අවධානයෙන් මේ වැඩේ කරා නම් සමාන්තර රේඛා නිවැරදිව ඇත්නම් ඔයා ඇඳපු මෙන්න මේ අලුත් රේඛාවෙන් මෙන්න මේ BC කැපෙන්නේ හරියටම උඩට කොටු 4යි උඩට කොටු 4යි යටට කොටු 4යි වෙන්න වෙලා තියෙනවද බලන්න එහෙම. ඊට පස්සේ ඔයා බලන්න මෙන්න මේක තමයි ඔයාට ඕන රූපය. මේවා ඇඳලා පුරුදු වෙන්න මේක. හරිද? කාලනාස්තියක් වෙන්නේ නැහැ. මේක හරියට තේරුම් ගන්න. මෙන්න වැඩේ. මෙන්න අලුතෙන් හැදලා තියෙනවා ත්‍රිකෝණයක්. මොන ත්‍රිකෝණය කවුද? ත්‍රිකෝණ නම තමයි ADE. විභාගයට ගිහින් මේවා තේරුම් ගන්න බෑ හොඳේ. කලින් තේරුම් අරන් යන්න ඕනේ. ADE. මේකේ වර්ගඵලය සමානයි කාටද? ඔයා හොඳට බලන්න කොටු වලින් හොඳේ චූටි කාලේ කොටු වලින් වර්ගඵලය හොයලා තියෙනවා අපි. මෙන්න මේ බලන්න. මේකේ කොටු එන්නේ 8 වරක් 64ක් වෙනකොට මේකේ මේ කොටු කැපිලා අරවමය වෙලා අවසානයේ ගානට තව දෙයක් තියෙනවා. මේ A වල ඉඳලා B ට තියෙන දුර තියෙනව නේද? ඒ දුර සමානයි B වල ඉඳලා E ට තියෙන දුර. හරියටම එහෙම කරා නම් මෙන්න මේ මෙතන කොටු 8යි නම් A වල ඉඳලා B ට කොටු 8යි නම් B වල ඉඳලා E ටත් කොටු 8යි. අන්න මෙන්න මේ ත්‍රිකෝණය මෙන්න මේ අලුතෙන් පාට කරන මේ ත්‍රිකෝණය කලිනුත් පාට කරා. මේ පාට කරන ත්‍රිකෝණේ වර්ගඵලය සමාන වෙනවා කාටද දන්නවද? අපි වැඩේ මුලින්ම පටන් ගත්ත A B C D චතුරස්‍රයේ වර්ගඵලයට. ඒක බොහොම සරලව ඔයාලට කියන්න හැකි මෙහෙම ළමයෙකුට මෙහෙම කියන්න හැකි. ඔයාලට විවිධ තර්ක හිතේ එන්න පුළුවන්. එහෙම තමයි මේවා හිතන්න ඕනේ. මෙන්න මේ රූපේ වර්ගඵලය. අද මේ කියන්න හදන දේ තේරුම් ගන්න. මේ රූපේ වර්ගඵලය ඇත්තටම මේ රූපේ වර්ගඵලයට සමයි. නිකන් හරියට කෙනෙකුට කියන්න හැකි. මේ උඩ කෑල්ල කපලා උඩින් තියෙන කෑල්ල කපලා මෙතනින් හයි කරා දෝ කියලා. ඇත්තටම එහෙම ඔයා හිතුවත් එහෙම වැරද්දක් නැහැ. එහෙනම් අපිට ආවා මෙන්න මේ කතාව මෙන්න මේ අවසානයේම මේ මුළු මෙන්න මේ ත්‍රිකෝණ වර්ගඵලය සමානයි. හරියටම තේරුම් ගන්න. මේ මුළු ත්‍රිකෝණ වර්ගඵලය සමානයි කාටද? අපිට මුලින් දුන්න මේ වැඩේ ආරම්භ කරනකොට අපි පටන් ගත්ත ABCD සම චතුරස්‍රය. ඔය දැන් කියලා දුන්න දේ තව සම චතුරස්‍රය ඇඳලා ඔයා පුරුදු වෙන්න. ඔක ඍජුකෝණාංශ වලටත් සත්‍යයි සම චතුරස්‍රය වලටත් සත්‍යයි. මම ඉතින් තව පැහැදිලි කරනවා. බලන්න ඔන්න ඔය ත්‍රිකෝණ වර්ගඵලය සමානයි කාටද? අර තියෙන ABCD වර්ගඵලය. හොඳට තේරුම් ගන්න. තව ගානක් පැහැදිලි කරන්න අහගන්න. තව එකක් මේ බලන්න මම ආපහු කියලා දෙනවා. කලින් පැහැදිලි නැත්නම් ABCD කියලා ගත්තා. ABCD කියලා ගත්තා. හොඳට අහගන්න. මම යා කරා DB යා කරා DB යා කරනවා. හොඳට අහගන්න ළමයි DB යා කරලා හරිද? මේ DB රේඛාව අපි යා කරලා DB ට සමාන්තර රේඛාවක් C හරහා අඳිනවා. මෙහෙමයි අඳින්නේ. කවපටුවේ තුඩ තියලා මෙතනින් ඡාපයක් ගහනවා. කවපටුවේ තුඩ තියලා B වල තියලා මේ විදිහට ඡාපයක් ගහනවා. කවපටුව තුඩ C වල තියලා මේ විදිහට ඡාපයක් ගහනවා. හරි තේරුම් ගන්න. මේ විදිහට ඡාපයක් ගහන. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මෙච්චරයි. ඔය ටික තේරුණා නම් කවපටුවේ යකඩ තුඩ තියන්න මේ DB විකරණය මම තියලා මෙතනින් මේ දුර මැන ගන්න. මෙතනින් මේ දුර මැන ගන්න ඡාපයක් ගහන්න. කරලා ඔයා යා කරගන්න D සමා වෙන්න C සහ මේ ඡාපය යා කරගන්න. අන්න ඒක යා කරා. හරිද? මේ බලන්න මේ දෙක යා කරා අපි. ඒ යා කරාන් පස්සේ ඒ යා කරන රේඛාව මුණ ගැහෙනකම් මෙයා යා කරගන්න. අපි ඒක මුණ ගැහෙන තැන E කියලා දාගන්න. අවසානයේ තියෙන්නේ ඔයාලට අවසානයේ තියෙන්නේ මේ D වල ඉඳලා E ට යා කරගන්න. එතකොට හැදෙනවා මේ වගේ ත්‍රිකෝණයක්. ඒක පාඩ කරොත් තමයි හරියටම ඔයාලට පැහැදිලි වෙන්නේ. මේ හැදෙන ත්‍රිකෝණය කවුද? මෙයාගේ නම ABE මේ ත්‍රිකෝණේ වර්ගඵලය සමානයි කාටද? මුලින් දුන්න චතුරස්‍රය වන ABCD ට මෙයාගේ වර්ගඵලයට. ඔයා මේවා කීපයක් ඇදලා හොඳට පුරුදු වෙන්න. තව එකක් කියලා දෙනවා අහගන්න. මේ බලන්න අපි දැන් ගමු ඔය ගත්ත එක්කෙනා මේ විදිහට අපි ABCD ගමු ආපහු ඒ
ABCD වල අපි කලින් අවස්ථා කීපයකම යා කරේ DB විකර්ණයනේ. මේ සැරේ මම යා කරනවා AC විකර්ණය. ඔය තාක්ෂණ විෂය වගේ අදාරණ කට්ටියට O level වලදී ඕන නැති වුණත් තාක්ෂණ විෂයේදී A level වලදී ඕන වෙනවා. නිසා හොඳ අවධානයකින් අහගන්න පාඩුවක් නැහැ කවදාවත් මේ කරගත්තට. දැන් මේ සැරේ කරන්නේ ACට සමාන්තර රේඛාවක් D හරහා අඳිනවා. දැන් ලෑස්ති AD සමාන්තර ACට සමාන්තර රේඛාවක් D හරහා හිතා ගන්න බැරි නම් මම දල සටහනක් අහලා බලනවා කොහොමද වෙන්නේ. මම නිර්මාණ පාඩමේදී නිතරම අනුමත කරන දෙයක් සහ මමත් කරලා බලන වැඩක්. කොහොමද මේක කරොත් වෙන්නේ? මේ රේඛා අපි මෙහෙම තියෙන රූපේ මේකට සමාන්තර රේඛාවක් ඇද්දොත් ඇන්දන් පස්සේ මොකක්ද ප්‍රතිඵලය? මේ වගේ වැඩක් කරන් පස්සේ මොකක්ද ප්‍රතිඵලය කියලා මුලින් බලනවා. ඒ බැලුවා පස්සේ අපිට පේනවා මෙන්න මේ වගේ කෝණයකට ඉසත් අකුරෙන් හැදෙන මේ වගේ කෝණයකට මෙන්න බලන්න මේ විදිහේ හරි හොඳට තේරුම් ගන්න කොට ළමයි. මේ විදිහේ කෝණයකට හරි මෙන්න මේ විදිහේ කෝණයකට මෙන්න මේ වගේ මේ අත ගෙනියන විදිහෙන් බලන්න පාට ඔක්කොම එක වගේ නිසා තේරෙන්නේ නැති වෙයි නැත්තම් මෙන්න මේ වගේ කෝණයකට මේ වගේ කෝණයක් සමාන වෙලා ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන මේ කවුරු අතර කොහොමද AC රේඛාවයි AD රේඛාවයි අතර තියෙන කෝණය. එහෙනම් AC රේඛාව මේක AD රේඛාවක් කෝණ මේක මේ අතරින් ඡාපයක් ගහනවා අපි. මේ කෝණයට සමාන කෝණයක් මෙතනින් ගහන්නයි ලෑස්ති. ඡාපයක් ගහලා කම්පටය තුල තියලා පැන්සල් තුලින් ඡාපයක් මෙතනට ගහනවා. ඊට පස්සේ හරියට තේරුම් ගන්න කිසිම දවසක මෙහා මෙතනට නිකන් ගේන්න එපා. එහෙම කරොත් අපි කරන්න යන වැඩේ අසාර්ථක වෙනවා. යකඩ තුල මෙතන තියලා පැන්සල් තුල මෙතන තියලා ඡාපේ දුර මැනලා ඒහා සමානව ඡාපයක් මෙහෙන් ගහ ගන්නවා. බලන්න ඔය කියන ටික පැහැදිලිද බලන්න. ආය කිව්වොත් වේගය වැඩි නම් ආය කිව්වොත් මෙතනින් අපි ඡාපයක් ගැහුවා. යකඩ තුල මෙතන තියලා මෙතනින් ඡාපයක් ගහනවා. ඊට පස්සේ ළමයිනේ මේ දුර මයින්නවා. මේහා සමාන දුරක් මෙතනින් මැනලා අපිට තියෙන්නේ මේ විකර්ණෙත් එක්ක මෙන්න මේ විකර්ණෙත් එක්ක යන විදිහට ඡාපෙත් හරහා යන විදිහට මේ විකර්ණය යා කර සමාන මේ රේඛාව සමාන මේ විකර්ණයට සමාන්තර රේඛාව මෙතනින් යනවා. ඊට පස්සේ අපි මේ විකර්ණේ අපි කලින් රූපෙදී කරේ එහා පැත්තට යා කරන එක. දැන් මෙහෙ යා කරාට මේක හම්බෙන්නේ නැහැ නේ. එහෙනම් අපිට තේරෙනවා මේ BA රේඛාව ඒවා ක්‍රමයක් තියෙනවා. BA රේඛාව B වල ඉඳලා A ට මුණ ගැහෙන සමාන B වල ඉඳලා A ට එන රේඛාව මෙයා මුණ ගැහෙන ලක්ෂ්‍ය අපි E වගේ ගන්නවා. හරි. දැන් චොට්ටක් කඩේ පැහැදිලි නම් මේ බලන්න මේ කිතුරු ටික දැන් මේ රේඛාවේ මේ මුල්ලෙන් මෙහාට යා වුණා. නිසා මේ රේඛාවේ මේ මුල්ලෙන් මේ විදිහට මෙතනට යා කර ගන්නවා. ඒ යා කරපුවාම හැදෙනවා සනිකවම තේරුම් ගන්න මේ වගේ රූපයක් හැදෙනවා. මේ හැදෙන රූපේ මෙන්න මේ වගේ ත්‍රිකෝණයක්. හරිද? හරියටම තේරුම් ගන්න. මෙන්න මේ වගේ ලොකු ත්‍රිකෝණයක් හැදෙනවා අපිට. මේ ලොකු ත්‍රිකෝණය මෙන්න මේ හැදුණු ලොකු ත්‍රිකෝණ වර්ගඵලය සමයි කාටද දන්නවද? අපිට මේ වැඩේ පටන් ගන්නකොට මුලින් දුන්න චතුරස්‍රයට එහෙනම් අපිට ලියන්න හැකි ABCD චතුරස්‍රයේ වර්ගඵලය සමානයි කාටද? අලුත් ත්‍රිකෝණේ BCE වර්ගඵලයට BC ත්‍රිකෝණේ වර්ගඵලය මම හිතනවා පොඩි ප්‍රමාණයකින් හරි වාට මේක පැහැදිලි ඇති. තව එකක් කියලා දෙන්න අහගන්න. තව ගානක් ඔයාලට කියන්න හොඳට අහගන්න. අපි ගන්නවා මේ වගේ රූපයක් ගන්නවා. ABCD හරි PQR කියලා ගමු. PQR S කියලා චතුරස්‍රයක් තියෙනවා. කරන විදිය හරියට තේරුම් ගන්න. මේ විකර්ණය යා කරගත්තා. මෙන්න මේ විකර්ණය යා කරා පුරුදු වෙන්න. මේ කෝණය මනිනවා. ඒකට සමානව මේ පැත්තෙන් මේ කෝණය මනිනවා. මේ දුර මනිනවා. සමානව මේ දුරත් මනිනවා. කරලා අපි මේක යා කරනවා. මේ රේඛා මෙන්න මේ S ලක්ෂය මෙන්න මෙතන යා කරනවා. රෝල තියලා මේ විදිහට යා කර ගන්නවා. දල පරිමාණයන් නිසා සමාන රේඛා සමාන්තර නැහැ වගේ වෙන්න පුළුවන්. දැන් මේ බලන්න
අපිට තියෙන අවසානයේ මෙයාම මෙහාට යා කරනවා. මේ යා කරන තැන අපි t කියලා ගමුකෝ. ඔන්න ඔහොම හැදුනා. ඊට පස්සේ බලන්න මේ රේඛාවෙන් එක කෙලවරකින් මෙහාට යා වුණා. නිසා අනිත් කෙලවරත් යා කරනවා. මේ යා කිරීම නිසා හැදෙනවා මේ වගේ ත්‍රිකෝණයක්. හරියටම තේරුම් ගන්න. චිත්‍ර 6-7ක් ඇදලා පුරුදු වෙන්න. ඔයාලා මේකේ දැඩි වමනාවක් තියෙනවා නම් ඉගෙන ගන්න. මේක හොඳට දැනගන්න. අන්න මේ වගේ ත්‍රිකෝණයක් හැදෙනවා. ඒ ත්‍රිකෝණ වර්ගඵලය මේ අල්තෙන් හැදෙන මේ ත්‍රිකෝණ වර්ගඵලය කාට සම වෙනවද? අපිට මුලින් දුන්න P Q R S වර්ගඵලය සමානයි. අල්තෙන් හැදෙන ත්‍රිකෝණය කවුද? Q R T Q R T ත්‍රිකෝණය වර්ගඵලය. මම හිතනවා ඔය ළමයි මේක හරියටම තේරුම් ගන්න ඇති. ඉතින් ඔයත් ගෙදරදී තව රූප ඇඳලා මේක පුරුදු වෙන්න.